නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. සදහවත් වාසනාවන්ත පින්වතුනේ, අද දවසේ ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නේ මීට වර්ෂයකට පෙර මිය පරලෝ ගියා වූ පින්වත් ඒ.ජී. සමරකෝන් පියාණන්ට පරලෝ ජීවිතයට සංග්‍රහා පිණිස පින්පෙත් අනුමෝදනා කරන අදහසින් සමරකෝන් පවුලේ දූදරු පිරිස සහ මෑණියන් ඇතුළු ඒ ඥාති හිත මිත්‍රාදීන් සෑම සියලු දෙනා ඒකරාශී වෙලා මිය පරලෝ ගොස් වසරයක් සපිරෙන ඥාතිවරයාට පින්පෙත් අනුමෝදනා පිණිසයි අද මේ ධර්ම දානය. පින්වතුනි, හැමදෙනාගේ ජීවිතවල අපි උරුම කරගෙන ඉන්න දෙයක් මරණය. භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළේ පලාන මිව පක්කානං පාතෝ පතනතෝ භයං. ගහක ඉදුණු ගෙඩියකට බිම වැටේවී කියා යම් භයක් තිබේද, ඒවන් ජාතාන මච්චානං නිච්චං මරණතෝ භයං. මනුස්ස ලෝකේ උපන් මනුස්සයාට නිරන්තරයෙන් තිබෙන්නේ මරණ බයයි. ගෙඩියක් ඉදුණු විට ගෙඩියට තිබෙන්නේ වැටෙන අබයයි. මනුස්සෙක් උපන් විට ඒ මනුස්සයාට තිබෙන්නේ මරණය බයයි. ලදරු කාලයේද මැරෙන්නේය. තරුණ වයසේද මැරෙන්නේය. මැදිවියේද මැරෙන්නේය. වයෝ වෘද්ධ වීද මැරෙන්නේය. මැරෙන්නේය මැරෙන්නේය කියා කතා කරනවා මිසක් අපට නොමැරෙන්නේය කියා කතාවක් නැත. හැම දෙනාගේ ජීවිතවල මරණය උරුම වෙලා තියෙනවා. මරණය උරුම කරගත් ජීවිතයක් මේ ලබාගෙන මරණය උරුම කරගත්ත ජීවිතේ නොයෙක් දෙනා නොයෙක් දේ කරමින් ඉන්නවා. මරණය උරුම කරගත්ත ජීවිතයට ඇතැම්මුන්ට සත්පුරුෂයෝ මුණ ගැහෙනවා. ඇතැමෙකුට හැබැයි මුද ගැහෙන්නේ අසත්පුරුෂයෝ. ඇතැමෙකුට සත්පුරුෂ ධර්මය මුණ ගැහෙනවා. ඇතැමෙකුට මුණ ගැහෙන්නේ අසත් ධර්මයක්. ඇතැමුන්ට යහපත් දෘෂ්ටියක් ඇති කරගන්නට මේ ආකාරයක්, යහපත් දෘෂ්ටියකට එළඹෙන්න විදිහක් මුණ ගැහෙනවා. ඇතැමෙකුට මුණ ගැහෙන්නේ මිත්‍යා දෘෂ්ටිය. මේ ලෝකයේ දෙස බලපුවාම අපිට කොච්චර පේනවද? අපි වගේම මිනිස්සුયો විදිහට ඉපදිලා කොච්චර මිසදිටුවෝ ඉන්නවද? කොච්චර වැරදි දෘෂ්ටිවල පැටලිච්ච අය ඉන්නවද? කොච්චර පාප මිත්‍ර ආශ්‍රේ පැටලිච්ච අය ඉන්නවද? එහෙව් ප්‍රජාවක් අතරේ තමයි බින්වතුනේ අපට බුදු කෙනෙකුගේ දහම් පදයක් අහන්නට, බුදු කෙනෙකුගේ ශාසනයක පින්පුරා ගන්නට, බුදු කෙනෙකුගේ ශාසනයක තෙරුවන් සරණ යන්නට මේ අවස්ථාවන් ලැබිලා තියෙන්නේ. මේවා සුළු පටු අවස්ථා නෙවෙයි. මේවා සුළු පටු අවස්ථා නෙවෙයි. මේ අවස්ථාවල ප්‍රයෝජනෙ අපි හැමදෙනා අරගන්න ඕන. ඒ ප්‍රයෝජනෙ ගන්නෙ කොහොමද? ඒ ගැන අද ධර්මයෙන් අපිට හරි ලස්සනට ඉගෙන ගන්න පුළුවන්. උත්තරා නම් වූ රහත් තෙරණියගේ චරිතාපදානේ අපි අහන්නේ. මේ උත්තරා කියලා කියන්නේ සැවැත් නුවර උපන්න කෙනෙක්.
තරුණ වයසේදී පටාචාරා මහරහත් තෙරණින් වහන්සේගේ කල්යාණ මිත්‍ර ඇසුර ලැබුණා. නිතර පටාචාරා භික්ෂුණියව ඇසුරු කළා. ඉතින් කෙටි කාලයයි බුද්ධ ශාසනය පැවිදි වුණා. භික්ෂුණී සංඝයා අතරේ පැවිදි වෙලා මේ උත්තරා තෙරණී දවසක් පටාචාරා භික්ෂුණිය ළඟට යනවා අවවාදයක් ගන්න. ආන් ඒ වෙලාවේ පටාචාරා භික්ෂුණීන් වහන්සේ අවවාදයක් කළා මෙන්න මෙහෙම. මිනිස්සු මෝල් ගස් වලින් ධාන්‍ය වර්ග කොටනවා. තමුන්ගේ අඹදරුවනුත් පෝෂණය කරගෙන ධනයත් හම්බ කරගන්නවා. මේ මිනිසුන්ගේ ජීවිකාව. මිනිස්සු ජීවත් වෙනවා කියලා කරන්නේ කොච්චර මහන්සි වෙලා හරි ජීවිත යාත්‍රාව පවත්වා ගැනීම පිණිස ධනය හම්බ කරන එක. ජීවිතේ පවත්වා ගැනීම පිණිස පිළිවෙලක් හදාගන්න එක. සාමාන්‍ය මිනිස්සු ජීවත් වෙනවා කියලා ඇත්තටම කරන්නේ ඒ දේ නේද? රස්සා කරන්නේ ඒ උදෙසා. අධ්‍යාපනයෙන් දියුණු කරගන්නේ ඒ උදෙසා. නොයේ කටයුතු සිද්ධ කරනවා හැමදේම ඒ උදෙසා. තමන්ගේ අඹදරුවෝ පෝෂණය කරගෙන ධනය හම්බ කරගෙන ජීවිතේ ගැට ගසා ගැනීම පිණිස අපි එකට කියන වචනේ ජීවිතේ ගැට ගහ ගන්නවා කියලානේ. ඇතැම් කෙනෙකුගේ ගැට ගසා ගැනීම ගොඩාක් සාර්ථකයි. ඇතැම් කෙනෙක් හරිය අමාරුවෙන් තමයි ගැට ගහගන්නේ. ව්‍යාපාර මේ හොඳ උසස් විදිහට ව්‍යාපාර කරගෙන හොඳ මට්ටමක ජීවිතය ගත කරන මිනිස්සුත් ඉන්නවා. ඒ වගේම අනිත් පැත්ත හරිම අමාරුවෙන් කුලියක් මලියක් කරගෙන බොහොම අමාරුවෙන් ජීවිතේ ගැට ගහ ගන්න මිනිස්සුත් ඉන්නවා. හැබැයි ওই මිනිස්සු හැමෝම කරන්නේ ජීවිතේ ගැට ගහ ගන්නට ඔට්ටු වීමයි. ඒකනේ ජීවත් වෙද්දී අපි කරන්නේ. ඒ උදෙසා සියලු කැපකිරීම මිනිස්සුયો කරනවා. මේ මැරෙන ජීවිතේ කවදා හෝ දවසක මේ ලෝකේ අත්හැරලා යන්න තියෙද්දී මිනිස්සු මේ දේවල් කර කාලේ ගත කරනවා. මේ පැවිදි වෙච්ච තෙරණියට පටාචාරා භික්ෂුණිය කියනවා ගටේත බුද්ධ ශාසනේ යං කତ୍වා නානෝ තප්පති කික්පං පාදානි දහෝවිත්වා ඒක මන්තන් නිසීදත. ඒ වුණාට භික්ෂුණිය ඔයා මෙහෙම කරන්න. යමක් කළාට පස්සේ තැවෙන්නේ නැත්නම් ආන්නේ බුද්ධානුශාසනාව තමයි කරන්න ඕන. මිනිස්සු ජීවත් වෙන්න එක එක දේවල් කරනවා. මේ මැරෙන ජීවිතේ මිනිස්සු එක එක ඉලක්කවලට වැඩ කරනවා. එක එක දර්ශනවලට වැඩ කරනවා. එක එක මතිමතාන්තර වැඩ කරනවා. එක එක පුද්ගලයෝ කියන විදිහට වැඩ කරනවා. Tamanට හිතට එන විදිහට වැඩ කරනවා. මිනිස්සු එක එක ඒවා කරාට නුවණැති පටාචාරා භික්ෂුණිය මේ උත්තරා තෙරණියට පිළිතුරක් දෙනවා. උත්තරා තෙරණියට අවවාදයක් දෙනවා භික්ෂුණිය. ඔයා මෙහෙම කරන්න. යමක් කළාට පස්සේ පසුතැවෙන්නේ නැතිනම් ආන්නේ බුදුරජුන්ගේ අනුශාසනාව කරන්න. මේ මැරෙන ජීවිතේ පින්වතුනි අපි කරගත යුත්තේ ඒක. යම් දෙයක් කළාට පස්සේ පසුතැවිල්ලක් එන්නේ නැතිනම් ආන්ගේ මහා කරුණික සම්බුදු වදන බුදුරජුන්ගේ අනුශාසනාව කරන්නට. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව කළොත් මැරෙන ජීවිතේට රැකවරණයක් තියෙනවමයි. මොකක්ද ඒ අනුශාසනාව? අපේ පසේ නදී කෝසල මහරජුරුවෝ එක දහවලක බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න එනවා. ඒ පැමිණියාට පස්සේ භාග්‍යතුන් වහන්සේ මහරජුරන්ගෙන් අහනවා මහරජතුමනි මේ දහවල් කාලේ අවේලාවේ රජවරු එන්නේ නැති වෙලාවේ ඔබ මේ මොකෝ මාව හම්බ වෙන්න ආවේ? එතකොට කියනවා රජුරුවෝ ස්වාමීනි ඔබ වහන්සේලාට වගේ අපි රට රාජ්‍ය දිනාගත්ත විජිතයන්ට අධිපති වෙච්ච රජවරුනේ. ස්වාමීනි ඉතින් අපේ දිනාගත්ත විජිතයන්ගේ නොයෙක් කටයුතු අපිට යෙදෙනවා. ඉතින් ඒ කටයුත්තකට ගිහින් එන ගමන මේ ජේතවනාරාමේ ළඟින් අපිට ගමන යෙදුනේ. මං කල්පනා කළා ඔබ වහන්සේවත් වන්දනා කරගෙන යන්න. දැන් මේ රජුරුවෝ කියන්නේ භාග්‍යතුන් වහන්සේ වගේ නෙවෙයි තමන් වගකීම් ගොඩාක් තියෙන කෙනෙක්.
ඉතින් Tamanට විවේකයක් නැහැ. Taman ඉව්වත් එක්ක ඉන්න එපයි කියලා. ඒවාට තමයි ඔක්කොම අවධානය. බුදුරජාණන් වහන්සේ වදාලා රජතුමනි ඔබෙන් කරුණක් අහන්නම් මං. ඔබට තේරෙන විදිහට මේකට උත්තරේ දෙන්න. රජතුමනි ඔබට ඉන්නවා නේද? හොඳ විශ්වාස කටයුතු වචන ඇති. යම් වචනයක් පිළිගත හැකි රාජකීය දූතයෝ ඔබට ඉන්නවා නේද? කිව්වා ස්වාමීනි මං මේ හැම ජනපදයකම යනකොට ඒ ජනපදයක් ගානේ මගේ දූතයෝ ඉන්නවා. ඒ අයෝ මට හොඳටම විශ්වාසවන්තයි. ඒ අයගේ වචන වලට අනුව තමයි මං මගේ රාජ්‍ය විචාරීම කරන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා හරි රජතුමනි. ඔබ ළඟට විශ්වාස කටයුතු ඇති රාජපුරුෂයෙක් රාජදූතයෙක් ඇවිල්ලා කියනවා රජතුමනි මහා නස්පැත්තියක්. මං මේ උතුරු දිහාවේ ඉඳන් දුවගෙන ඉන්නේ රජතුමනි උතුරු දිහාවේ උස විශාල පර්වතයක්. මහා සුවිශාල පර්වතයක් පෙරලීගෙන හැම දේ විනාශ කරගෙන අහෝ අපගේ රාජධානිය පැත්තට එනවා. වළක්වන්න විදිහක් නෑ. අහුවෙන මිනිස්සයා යට වෙලා යනවා. අහුවෙන හැමදේම විනාශ වෙලා යනවා. රජතුමනි ඒ පර්වතේ ඕන රාජධානිය පැත්තට පෙරලීගෙන එනවා. රාජ්‍යයක් දිනු විජිතයක් ජයගත්ත මහා රාජන් කෙනෙක් වන ඔබ පුළුවන් දෙයක් කරන්නට. එහෙම කිව්වොත් ඒ මොහොතේම රජතුමනි දකුණු දිශාවෙනුත් පුරුෂයෙක් පැමිණිලා පණිවිඩය කියනවා ඔය විදිහෙම එකක්. උතුරෙන් විතරක් නොවේ රජතුමනි දකුණෙන්ද එන්නේය. සුවිශාල මහා පර්වතයක් එන්නේය. අහුවෙන එකා යට වෙන්නේය. රට රාජ්‍ය දිනු රජෙක් විදිහට ඔබට හැකි දෙයක් කළ මෙනව. ඔය මොහොතේම නැගෙනහිර බටහිර කියන දෙදිසාවෙනුත් රාජකීය දූතයෝ දෙන්නෙක් විශ්වාස කටයුතු වචන ඇති පුරුෂයෝ දෙන්නෙක් කියනවා ඇවිල්ලා කියනවා රජතුමනි අනිත් පැති දෙකත් විනාශයි. නැගෙනහිරමුත් මහා පර්වතයක් එනවා බටහිරිනුත් මහා පර්වතයක් එනවා. ඒ පර්වත එකක්වත් නවත්තන්න පුළුවන් ඉවන නෙමෙයි. පෙරලීගෙන එනවා. අහුවෙන හැමදේම විනාශ වෙනවා. ඒවා ඇදෙන්නේ මේ රාජධානිය පැත්තටයි. මේ රාජධානිය ඔබතුමාගේ රාජධානිය ඔබතුමා ජයගත් එක ඔබතුමාගේ විජිතය. මේක රැකගන්නට ඔබතුමාට පුළුවන් දෙයක් කරන්න කිව්වා. එහෙම කිව්වොත් හදිසියේ හරි රජතුමනි රාජ්‍යයක් දිනු මහා වගකීම් සම්භාර ඇති බොහෝ කටයුතු ඇති ඔබ ඒ වගේ වෙලාවක මොකද්ද කරන්නේ? ඔන්න රජුරවන්ට මේක ඇහෙනකොට හීන්දාඩිය දැම්මා. රජුරව කිව්වා ස්වාමීනි රාජ්‍යයක් දිනු මහා රජෙක් උවද එබඳු ව්‍යසනයක් ඉදිරියේ මා කුමක් කරන්නටද? රට රාජ්‍යයක් දිනාගෙන සිටියද ඒ රාජ්‍යයක් දිනු රජෙක් වුවත් බේරිය නොහැකි පර්වතයක් මා කරා පැමිණෙන්නේ නම් ස්වාමීනි මං කුමක් කරන්නටද? මං ඒ වෙලාවට කරන්නේ ධම්මචර්යා ධර්මයේ හැසිරෙන එකයි. සමචර්යා යහපතේ හැසිරෙන එකයි. කුසල කිරියා කුසල් කරන එකයි. පුණ්‍ය කිරියා පින් කරන එකයි. රජුරුව ඥානවන්ත නිසා ඒක කිව්වා. රජුරුව ඥානවන්ත නිසා නුවණ තියෙන නිසා නුවණැත්තෙක්ගේ වචනයක් ගන්න දක්ෂ නිසා රජුරුව එහෙම කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ රජුරුවන්ට කියනවා රජතුමනි ඔබ දුන්න පිළිතුර ඕකනම් මම ඔබට යමක් සිහිපත් කරන්න කැමතියි. මොකද රජුරුව මෝඩ පහේ උත්තරයක් නෙවෙයි දුන්නේ. මං ස්වාමීනි එහෙම ප්‍රශ්නයක් වුණොත් ඒ වෙලාවට බලා ගන්නම් කිව්වේ නෑ. රජුරුව නුවණැති උත්තරයක් දුන්නා. ස්වාමීනි බේරෙන්න බැරි ව්‍යසනයක් ඉස්සරහා මං කරන්නේ ධර්මයේ හැසිරීම, යහපතේ හැසිරීම, කුසලයක් කර ගැනීම, පිනක් කර ගැනීම. එහෙම කිව්ව ගමන් බුදුරජාණන් වහන්සේ වදාලා එසේනම් රජතුමනි මං ඔබට අර්ථයක් සිහි කරන්නම්. මහා පර්වත සෙයින් ඔබේ ජීවිතයට නිරන්තරයෙන් පෙරලෙන කිසිසේත්
නැවැත්විය නොහැකි පර්වත දෙකක් තිබේ. ඒ පර්වත නම් වයසට යෑමත් මරණයත්ය. ජරාව නම් වූ පර්වතය ඔබේ ජීවිතය කරා පෙරලෙමින් තිබේ. මරණය නම් වූ පර්වතයද ඔබේ ජීවිතය කරා පෙරලෙමින් තිබේ. මහරාජය රටක් රාජ්‍යයක් දිනූ කෙනෙක් ලෙස ඔබ කුමක් කරන්නේද? එතකොට පසේ නදී කෝසල මහරජුරුව කියනවා ස්වාමීනී භාග්‍යතුන් වහන්ස රට රාජ්‍යයක් ජයගත්ත මට මහා ධනය තිබේ. ස්වාමීනී මගේ ධනය පොළොවේද තිබේ. මගේ ධනය අහසේද තිබේ. ඒ මාහට තියෙන ධනය කොයි තරම් වුවත් මගේ ඒ ධනයෙන් ස්වාමීනී ජරාමරණ කියන පර්වත පැමිණිද්දී කිසිදු ප්‍රයෝජනයක් නැත. ස්වාමීනී සාමාන්‍යයෙන් සතුරු රජවරු පැමිණියාම සතුරු ආක්‍රමණ ආපුවම මගේ ධනයෙන් ඒ සතුරන්ව මගේ පැත්තට නවල ගන්නවා. සල්ලි දීලා සතුරන්ගේ ප්‍රශ්න මම විසඳ ගන්නවා. ස්වාමීනී ජරාමරණ එනකොට ජරාමරණ ඉස්සරහා මට කොච්චර සල්ලි දුන්නත් සල්ලි දීලා බේරෙන්න බෑ. ස්වාමීනී දරුණු යුද්ධ පැමිණියාම ඇත්ත ශ්‍රියපාබල කියන සිවුරංග සෙනග පිරිවරාගෙන ගිහිල්ලා යුද්ධ කරලා අපි මේ යුද්ධ ජය ගන්නවා. නමුත් ස්වාමීනී ජරාමරණ ජීවිතයට එද්දී සිවුරංග සෙනගක් ගිහින් යුද්ධයක් කරලා මට දිනන්න පුළුවන් කමක් නැහැ. ස්වාමීනී ඇතැන් අවස්ථාවල අපට සතුරු ආක්‍රමණ පැමිණෙද්දී අපි කරන්නේ කූට උපාය යොදලා ඒ කූට උපායකින් අර මේ සතුරු පාර්ශවයේ පරද්දනවා. එහෙම නැත්නම් අපි පැත්තට නමා ගන්නවා. ඒ කූට උපායකින් සතුරන්ව නමා ගන්නට හෝ පරද්දන්න පුළුවන් උවත් ස්වාමීනී ජරා මරණ පැමිණෙද්දී ජරා මරණ වලට එරෙහිව කළ හැකි කූට උපාය නැත. ජරා මරණ ඒ විදිහට දිනන්නටත් බෑ. ස්වාමීනී අපේ කරා සතුරෝ පැමිණෙද්දී අපි පලා යාමින් සැඟවීමෙන් එහෙමත් ආරක්ෂා වෙනවා. ස්වාමීනී ජරා මරණ පැමිණෙද්දී පලා යන්නට නොහැකිය. සැඟවෙන්න නොහැකිය. ස්වාමීනී ඇතැන් අරුබුද හට ගන්නකොට ඒ අරුබුදේ අමතක වෙලා යන්න අපි කාමයෙන් සතුටු වෙනවා. අන්තපුර ස්ත්‍රීන් පිරිවරාගෙන මදුවිත පානය කරලා අපි සතුටු වෙනවා. ස්වාමීනී ජරා මරණ පැමිණෙද්දී අන්තපුර ස්ත්‍රීන්ගෙන් පළක් නැත. මදුවිතෙන් පළක් නැත. මේ කිසිවක් වැඩක් නෑ කිව්වා. බලන්න පින්වතුනි රාජ්‍යයක් දිනු රජෙක් කෙසේ කියනවා නම් සාමාන්‍ය අපි ගැන කවර කතාද? මහා රාජ්‍යයක අයිතිකාරයෙකුත් එසේ කියනවා නම් නිකන් අපි ගැන කවර කතාද? ආන්නේ වෙලාවේ සුගත වූ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ ලස්සන ගාථා කීපයකින් මේ අර්ථය පහදලා දුන්නා. යථාපි සේලා විපුලා නබං ආහච්ච පබ්බතා සමන්තා අනුපරියය්‍යම් නිප්පෝ ටෙන්තා චතුද්දිසා. අහස උසට තියෙන විශාල පර්වත හාත්පස හැම දිසාවෙම සතුන් සුණු විසුණු කරගෙන පෙරලීගෙන එනවා වගේ. ඒවං ජරාච මච්චුච අදිවත්තන්ති පානිනෝ. ඔය විදිහටම උපන් සත්වයාව ජරා මරණ දෙකෙන් යට කරලා දානවා. සත්වයාගේ ජීවිතයට පැමිණෙන බේරෙන්ට බැරි පර්වත කියලා යමකට කියනවා නම් ඒ ජරා මරණ වලටයි. මේ මනුස්සයාගේ ජීවිතයට පැමිණෙන බේරිය නොහැකි පර්වත, ගැලවිල්ලක් නැති පර්වත කියලා අපි යමකට කියනවා නම් ඒ කියන්න තියෙන්නේ ජරා මරණ ගැනයි. කත්තියේ බ්‍රාහ්මණේ වෙස්සේ සුද්දේ චණ්ඩාල පුක්කුසේ. රාජවංශය කියලා නෑ. වෙළඳ කුලේ වෙළෙන්දෝය කියලා නෑ. හීන කුලීනෝය කියලා නෑ. සැඩොල්ලෝ කියලා නෑ. පුක්කුස කුලේ ඈයෝ කියලා නෑ. ඉතින් කිසි මෙහෙකින් බේරිල්ලක් නෑ මරණ ඉස්සරහා. නකින්චි පරිවජ්ජේති සබ්බ මේවා බිහි මද්දති. හැම කෙනෙක්වම ජරා මරණ විසින් යට කරලා විනාශ කරලා දානවා. නතත්
තීනං භූමි නරථානං නපත්තියා නචාපි මන්ත යුද්ධේන සක්කා ජේතුම් ධනීනවා. ඒ ජරා මරණ වලින් දිනන්ට ඇත් සේනාවකට බෑ. රථ සේනාවකටත් බෑ. පාබල සේනාවකටත් බෑ. කුමන්ත්‍රණ යුද්ධයකටත් බෑ. ධනයටත් බෑ. ජරා මරණ ඉස්සරහා ඒවා එකක්වත් වැඩක් නෑ. තස්මාහි පණ්ඩිතෝ පෝසෝ සම්පස්සං අත්ථ මත්තනෝ බුද්ධේ ධම්මේච සංඝේච ධීරෝ සද්ධං නිවේසයේ. ඒ නිසා නුවණැති ධෛර්යවන්ත සත්පුරුෂයා තමන්ගේ යහපත දකිනවා නම් බුද්ධ ධම්ම සංඝ යන තෙරුවන් කෙරෙහිම ශ්‍රද්ධාව පිහිටුවා ගන්නට ඕන. මැරෙන ජීවිතයේ අපි කරගත යුත්තේ මොකක්ද? ඕන කරගත යුතු දේ. නුවණ තියෙන මිනිස්සෙක්, ධෛර්යවන්ත මිනිස්සෙක් තමන්ගේ යහපත දකිනවා නම් ඒ කෙනා මුලින්ම කරගත යුත්තේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් ගැන ශ්‍රද්ධාව පිහිටුව ගන්න එක. ඒකයි කරගත යුත්තේ. සල්ලි හම්බ කරන අතරේ කරගත යුත්තේ යයි. තමන්ගේ දියුණුවට නොයෙක් මම්පෙත් පාදා ගන්න අතරේ කළ යුත්තේ එයයි. හොඳට තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව පිහිටුව ගන්න එක. පින්වතුනි, ඒකට අවස්ථාව තියෙනවානේ. ඒකට අපි මේ ලැබූ මනුෂ්‍ය ජීවිතේ අපිට අවස්ථාව තියෙනවා. කල්යාණ මිත්‍රයෝ සත්පුරුෂයෝ මේ ලංකා භූමියේ ඉන්න නිසා, තෙරුවන් සරණ ගැන ගුණ වශයෙන් පහදලා දෙන නිසා අපිට තෙරුවන් ගැන ශ්‍රද්ධාව පිහිටුවා ගන්න අවස්ථාව තියෙනවානේ. ඒ නිසා මරණ ජීවිතයට කරගත යුතු වැදගත්ම දේ කරගන්නට ඒකට ප්‍රමාද වෙන්න නම් එපා. හොඳට තෙරුවන් ගැන ශ්‍රද්ධාව පිහිටුවා ගන්නට. යෝ ධම්මචාරී කායේන වාචාය උදචේතසා ඉදේවනං පසංසන්ති වෙච්ච සග්ගේ පමෝදති. යම් කිසි කෙනෙක් කයනුත් වචනේනුත් හිතෙනුත් ධර්මයේ හැසිරෙනවා නම් ඒ කෙනාට මෙලොවදීම ප්‍රශංසා ලැබෙනවා. පරලොව සුගතියක ඉපදිලා සතුටු වෙනවා. යම් කිසි කෙනෙක් සිත කය වචනයෙන් ධර්මයේ හැසිරෙනවා නම් ඒ කෙනාට මෙලොවදීම ප්‍රශංසා ලැබෙනවා. කාගෙන්ද? නුවණැත්තන්ගෙන්. මෝඩයෝ නම් ප්‍රශංසා කරන්නේ. නුවණැත්තන්ගෙන් ප්‍රශංසා ලැබෙනවා. ඥානවන්තයෝ පසසනවා ධර්මයේ හැසිරෙන එක. ඥානවන්තයෝ පසසනවා යහපතේ හැසිරෙන එක. ඥානවන්තයෝ පසසනවා පින් කරන එක. ඥානවන්තයෝ පසසනවා කුසල් කරන එක. ඥානවන්තයන්ගෙන් ප්‍රශංසා ලැබමින් ඒ කෙනා මේ ජීවිතෙත් ගත කරලා පරලොවත් සුගතියක උපදිනවා කියනවා. එනිසා මේ ලැබුණු මනුස්ස ජීවිතයේ පිංගුතුනේ මරණයෙන් කෙලවර වෙන එක අපි කාටවත් නවත්තන්න බෑ. මරණය කියලා කියන්නේ අර නවත්තන්න බැරි මහා පර්වත වගේ. ඒව එනවාමයි. ඒවා එන වෙලාව කල්ැතුව දැනුම් දීලා එන්නේ නැහැ. කොයියම්ම මොහොතක කොයියම්ම නිමේෂයක හෝ අපි හැමදෙනාගේ ජීවිතේට ওই මරණය කියන එක එනවනේ. ඒ මරණය කියන එක පැමිණෙනකොට පින්වතුනි අපි ලැහැත් වෙලා ඉන්න ඕන මරණයට මුහුණ දෙන්න. ඒ මරණයට මුහුණ දෙන්න ලැහැත් වෙනවා කියලා කියන්නේ ජීවිතේ ධර්මයෙන් යහපතෙන් කුසලෙන් පිනෙන් පෝෂණය කරගන්න එක. ඒ ටික කරගෙන හිටියොත් මරණයට අපි සාර්ථකව මුහුණ දුන්නා. මරණයට සාර්ථකව මුහුණ දෙන තැනැත්තාට පරලෝ ජීවිතේ යහපත හදාගන්න පුළුවන්. එහෙම නැත්තම් පින්වතුනි මෙතනින් මේ මනුස්ස ජීවිතය අහිමි වෙනකොට අපිට උරුම වෙන්නේ දුගතියක් නම්. අපි කොච්චර මේ සුගති ජීවිතේ ලබාගෙන හිටියත් පළක් නැහැ. මේ සුගති ජීවිතේ අවුරුදු 80ක් වගේ ඇතුළත නිකම්ම වෙනසිලා යනවා. ඒ නිසා තමන්ගේ යහපත කැමති
තමන්ගේ යහපත හිතන ධෛර්යවන්ත පුරුෂයෙක් ඉන්නවා නම් ඒ කෙනා කළ යුතු වැදගත්ම දේ තෙරුවන් ගැන ශ්‍රද්ධාව පිහිටුවා ගන්න එක. ඊළඟට ධර්මයේ හැසිරීම, කුසලයේ හැසිරීම, යහපතේ හැසිරීම, පින් කිරීම. මේ ටික මනුස්ස ජීවිතේ වැදගත් දේ. මේ ටික විශාල අවධානයකින් යුක්තව තම තමා විසින් කරගත යුතු දේ. මේ ටික කරගත්තොත් ඒ කෙනා තමන්ගේ රැකවරණෙත් හදාගෙන ඒ වගේම ඒ කෙනා ඒ රැකවරණේ හදාගන්නට යනකොට තමන් අවට ඉන්න, තමත් එක්ක ඉන්න තමන්ගේ ඥාතීන්, දරුවෝ මේ හැමදෙනාටත් යහපත හැදෙනවා. නැත්තම් තමන්ගේ යහපත වනසා ගත්ත කෙනා එක් අවස්ථාවක සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාරනවා ධනංජානී කියන බමුණට. ධනංජානි බමුණා මේ ප්‍රශ්න අහනකොට හිටියේ මරණාසන්න වෙලා. සාරිපුත්ත මහරහතන් වහන්සේ අහනවා "ඈ ධනංජානි, ඔහෙ පින් කරගත්තේ නැතිද?" කියලා ඇහුවා. ඒතකොට කිව්වා "අනේ ස්වාමීනි, ඉතින් කොහෙද අපට වෙලාවක් පින් කරගන්න? කොහෙද වෙලාවක් කුසල් කරගන්න? අපිට මේ අඹදරුවන්ගේ වැඩ නොවේ. අපිට මේ වතු පිටිවල වැඩ නොවේ. අපිට රැකියා කරන ස්ථානයේ වැඩ නොවේ. ස්වාමීනි, මේ වැඩපලත් එක්ක පිනකට දහමකට ඔළුව හරවන්න අපිට වෙලාවක් නැහැ" කිව්වා. අදත් කියන්නේ, අදත් ඒ වගේ ධනංජානිලා ඉන්නේ. අපිට කෝ වෙලාවක් කියන අය. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ අහනවා "ඈ ධනංජානි, ඔබ දැන් මෙහෙම කියනවා ස්වාමීනි, මට පින් කරගන්න වෙලාවක් නැත මේ අඹදරුවෝ නිසා. ස්වාමීනි, මට පින් කරගන්න අවකාශයක් නැත මේ රාජකාරී වැඩපොළ නිසා. ස්වාමීනි, මට යහපතේ හැසිරෙන්න වෙලාවක් නැත මේ දරුවෝ නිසා. ස්වාමීනි, මට කුසල් කරගන්න වෙලාවක් නැත මේ දරුවෝ නිසා" කියලා ඔබ දැන්නම් කියනවා. ධනංජානි, පින් නොකළ කෙනා, කුසල් නොකළ කෙනා මරණින් මත්තේ නිරේ යනවා. නිරේ ගියාට පස්සේ යමපල්ලෝ වද දෙන්න ලැහැත්ති වෙද්දි ඔබ මෙහෙම කිව්වොත් "අනේ යමපල්ලෙනි, මට වද දෙන්න එපා. මට වද දෙන්න එපා. මම පින් කරගත්තේ නැත්තේ කොහෙද මට පින් කරගන්න වෙලාවක් ආවේ නෑනේ මේ අඹදරුවෝ නිසා. අඹදරුවෝන්ගේ ප්‍රශ්න නොතිබිලා මට සැනසෙල්ලක් තිබුණා නම් මම පින් කරගන්නවා. වැරද්ද මගේ නෙවෙයි. ඒ හින්දා මට දඬුවම් කරන්න එපා" කිව්වොත් යමපල්ලෝ අහයිද කියලා ඇහුවා. ඔහේගේ වැරද්දක් නෑනේ. අඹදරුවෝ හින්දානේ ඔහෙට බැරි වෙලා තියෙන්නේ කියලා අහයිද කියලා ඇහුවා. එතකොට ධනංජානි කියනවා "නෑ ස්වාමීනි, එහෙමනම් වෙන්නේ නෑ. එහෙනම් ධනංජානි, නොපමාව පින් කරගත යුතුයි." පින්වතුනි, අපේ ජීවිත අපි හැමදෙනාම තනි තනියෙන් යන ගමනක් මේක. මේ තනි තනියෙන් යන ගමනේ එක නිවස්නයක්, එක නවාතැන් පොලක් විතරයි මේ මනුස්ස ලෝකේ. හැබැයි මේ මනුස්ස ජීවිතේ අපිට මොකද්ද? යහපත් නවාතැන් පොලක්. මේ මනුස්ස ජීවිතේට එනකොට තෙරුවන් සරණ තියෙනවා. සත්පුරුෂයෝ වැඩ ඉන්නවා. අපේ යහපත කැමතිව ධර්මී කියන කල්යාණ මිත්‍රයෝ ඉන්නවා. පින් කරගන්න අවස්ථාව තියෙනවා. සෑය වැඳ ගන්න අවස්ථාව තියෙනවා. බෝරජුන් වදින්න අවස්ථාව තියෙනවා. මහා පින්කම් සංවිධානය කරනවා. ඒ පින්කම් වලට සම්බන්ධ වෙන්න අවස්ථාව තියෙනවා. ඒ පින්කම් වලට සාදු සාදු කියලා අනුමෝදන් වෙන්න අවස්ථාව තියෙනවා. ඒ පින්කම් වෙනුවෙන් දායක වෙන්න අවස්ථාව තියෙනවා. මොකද්ද? සොඳුරු නවාතැනක්. උන්චි කාලයකට ලැබිච්ච සොඳුරු නවාතැනක්. මෙතන හරියට පාවිච්චි කළොත් අපේ ජීවිතයට විශාල යහපතක් හදාගන්න පුළුවන්. ඒ නිසා තමන් තමන්ගේ ජීවිතය ගැන තේරුම් ගත යුතුයි. එසේ තේරුම් අරගෙන යමක් කළාට පස්සේ පසුතැවෙන්නේ නැත්නම් ඒ පසු නොතැවීම පිණිස හේතු වෙන බුදුරජුන්ගේ අනුශාසනාවමයි කරගත යුත්තේ. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව වුණේ ඕක. තෙරුවන් කෙරෙහි හොඳට අචලව ශ්‍රද්ධාව පිහිටුව ගන්න. තෙරුවන් ගැන පිහිටුව ගන්න ශ්‍රද්ධාව කාටවත් නසන්ට දෙන්න එපා. තෙරුවන්ට ජීවිතේ පූජා කරන්න. මේ ජීවිතේට වෙන ව්‍යසන අතරේ පින්වතුනි, බරපතලම ව්‍යසනෙත් අපිට වෙන්න තියෙද්දි ආයේ අමුතු ව්‍යසන ගැන හිතන්න දෙයක් නැහැ.
ජීවිතයට එන ව්‍යසන අතරේ බරපතලම ව්‍යසනය තමයි මරණය. මරණයට පත්වෙන ජීවිතයටත් බුදුරජාණෝ දීපු අනුශාසනාව තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව පිහිටුවා ගන්නට කියන එක නම් අනිත් ප්‍රශ්න ඉස්සරහා ඒ ගැන කවර කතාද? වෙන වෙන ප්‍රශ්න එවි අපිට. අමනුස්ස ප්‍රශ්න එයි, මනුස්සයන්ගේ ප්‍රශ්න එයි, හදිසි ආපදා තත්ත්වෙ එයි, මේ අන්තවාදීන්ගේ ප්‍රශ්න එයි, ලෙඩ රෝගවල ප්‍රශ්න එයි, නොයෙක් ආපදා එයි. ඒ ආපදා හැම එකක්ම ඉස්සරහා තෙරුවන් ගැනම ශ්‍රද්ධාව පිහිටුව ගන්නට ඒ ශ්‍රද්ධාවට හානි වෙන්න දෙන්න එපා. මොකද ජීවිතේට ඔය සිද්ධ වෙන ව්‍යසන අතරේ මරණයට වැඩි තරම් වූ ව්‍යසනයක් නැත. මරණේ නම් වූ ව්‍යසනයේ ඉස්සරහත් තෙරුවන් කරනම් ශ්‍රද්ධාව පිහිටුවා ගත යුත්තේ. අනික් ව්‍යසන ඉස්සරහා අපි කොහොමත් තෙරුවන් තුලමයි පිහිටිය යුත්තේ. ඒ තෙරුවන් තුල පිහිටන කෙනාට තමන්ගේ ජීවිතේ මහා ආධ්‍යාත්ම ශක්තියක්, මහා බලයක් පිහිටනවා. මොකද බුදුරජාණන් වහන්සේ වදාළනේ යේකේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපායං. යම්කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේව සරණ ගිහිල්ලා නම් ඉන්නේ, බුදුරජුන් සරණ ගියපු කෙනාට ලැබෙන ආනිසංසය ඔහු අපායේ නම් යන්නේ නැත. යේකේචි ධම්මං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපායං. යම්කිසි කෙනෙක් ධර්මයේ සරණ ගිහිල්ලා නම් ඉන්නේ, ධර්මයේ සරණ ගිය කෙනාට ලැබෙන ආනිසංසය ඒ කෙනා අපායේ නම් යන්නේ නැත. යේකේචි සංඝං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපායං. යම්කිසි කෙනෙක් සංගරුවන සරණ ගිහිල්ලා නම් ඉන්නේ, සංගරුවන සරණ ගිය කෙනාට ලැබෙන අනුසස්මයයි ඔහු අපායේ යන්නේ නැත. පහාය මානුසං දේහං. මනුස්ස ජීවිතේ යම් මොහොතක යම් ඇසිල්ලක අත්හරින්ට වෙද්දී දේවකායා පරිපූර්ණසන්ති. දෙව්ලොව උපදින්නේය. දෙව්ලොවේ උපදින්නේය. ඉතින් මේ භාග්‍ය උදා වෙනවා කෙනෙක් හොඳට තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව පිහිටුව ගත්තොත් මැරෙන ජීවිතේට ඊට වැඩි රැකවරණයක් නැත. ඊළඟට මැරෙන ජීවිතේට රැකවරණේ තමයි සිත කය වචනෙන් ධර්මයේ හැසිරෙන්න මහන්සි ගන්න එක. ධර්මයේ තියෙනවා ඊටාම පැහැදිලිව කල්යාණ මිත්‍රයෝ සත්පුරුෂයෝ ධර්මයේ නිතර නිතර කියා දෙනවා. ඒ අහන ධර්මයේ බොහෝම පහන් සිතින් අහලා ටික ටික හරි ධර්මයේ තමන්ගේ ජීවිතයට ගලප ගන්න මහන්සි ගන්න. ධර්මයේ ගලපා ගන්න පුළුවන් වුණත් බැරි වුණත් ධර්මයේ ගැන හිත පහදව ගන්න. මේ බුදුරජාන් වහන්සේ වදාරන කාරණේ සත්‍යයක් කියලා. මේක නම් ඒකාන්ත සත්‍යයක්. මේක නම් ඒකාන්ත සත්‍යයක් කියලා හැමතිස්සෙම බණ පදයට හිත පහදවන්න. හිත පහදව ටික ටික උත්සාහවත් වෙන්න. තමන්ගේ ජීවිතයට ඒ ධර්මයේ ගලපා ගන්න. නිතර බණ අහනවා නම් පින්වතුනි කෙනෙක්, නිතර බණ අහන කෙනාට ඒ දහමට අනුව ආකල්ප සකස් වෙනවා. ඒ ආකල්ප සකස් වෙනකොට කොහොමත් එයා ටික ටික ධර්මානුකූල වෙනවා. ඒ නිසා ඔබට බොහොම හොඳ අවස්ථාවක් මේ ශ්‍රද්ධා රූපවාහිනිය ලක්විරු ගුවන් විදුලිය ආරම්භ වෙච්ච නිසා නිතර බණ පද අහන්න, නිතර බණ ඇසීමේ වාග්ය, නිතර බණ කියලා කියන්නේ බණට බුදු බණ ඇසීමේ වාග්ය ඔබට උදා වෙලා තියෙනවා. ධර්ම දේශනා විදිහට උතුම් බුදු බණ පදම අහන්න අවස්ථාව ඔබට උදා වෙලා තියෙනවා. ඒ අවස්ථාවෙන් හොඳට ප්‍රයෝජන අපි ගන්න ඕන. හැකි හැම අවස්ථාවකම බණ අහන්න. හැකි හැම අවස්ථාවකම ධර්මයේ කියවන්න, ධර්මයේ ඉගෙන ගන්න. ඊළඟ එක තමයි සිත කය වචනින් යහපතේ හැසිරෙන්න මහන්සි ගැනීම. මේ යහපතේ හැසිරීම කියන කාරණේ ගත්තාම සිත කය වචනින් යහපතේ යෙදීම, සුචරිතේ යෙදීම, කුසල් කිරීම කියන එක පින්වතුන්ලා අසා තිබෙන කාරණාවක්. ඒ ගැන තව සරලව කියනවා නම් සිත කය වචනේ මෙන්න මෙහෙම හදාගත යුතුයි අපි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ මේ සිත කය වචනේ හදා ගන්න ඕන කිව්වා. තමන්ගෙන් තමන්ටම දොස් නොලැබෙන විදිහට. බොහොම වටින කාරණාවක්. අපි සිත කය වචනේ හසුරුවා ගන්න ඕන පින්වතුනි තමන් තමන්ට දොස් නොකියන විදිහට. තමන් තමන්ට දොස් කියන්නේ නැති වෙන විදිහට ජීවිතේ හදා ගන්නවා කියලා කියන්නේ ඒක හරි සැපසහගත ජීවිතයක්. අපි හිතමු අපිට ලෝකෙම ප්‍රශංසා කරනවා කියලා.
ලෝකෙම කොඩි දාලා අපි පිළිගන්නවා. ඒ වුණත් වැඩක්ද තමන්ගේ හිත තමන්ට ප්‍රශංසා කරන්නේ නැත්තම් ලෝකෙම කොඩි දැම්මත් වැඩක් නෑ. හැබැයි ලෝකේ ඉස්සරහ අපිට කිසිම තැනක් නැති වුණත් අපේ හිත අපට ප්‍රශංසා කරනවා නම් අපි කටයුතු කරපු විදිහ අපිට චෝදනා නොකරනවා නම් ඒ කෙනාට සැප තියෙනවා. ලෝකේ ඉස්සරහම කොඩි දාගෙන හිටියත් පින්වතුනි මැරිලා යනවා. ලෝකයා ඉදිරියේම කොඩි උස්සගෙන හිටියත් අපි මැරිලා යනවා. මේ මැරිලා යනකොට හිතේ සැනසෙල්ලේ මැරෙන්න තියෙනවා නම් ඊට වඩා දෙයක් නෑ. ඒ නිසා තමන්ගේ හිත තමන්ට චෝදනා නොකරන විදිහට කය හදාගන්න. ඔබ මේ විදිහට කය හසුරුවපු එකෙක් කියලා ඔබේ හිත ඔබට චෝදනා නොකරන විදිහට. තමන්ගේ හිත තමන්ට චෝදනා නොකරන විදිහට තමන්ගේ වචන හදාගන්න. අනිත් අයව රවට්ටන, අනිත් අයව බිඳවන, අනිත් අයව රිදවන එහෙම වචන කතා කරන්න එපා. තමන්ගේ හිත තමන්ටම ප්‍රශංසා කරන එහෙම වචන කතා කරන්න. ඉතින් ඒකට ඔබට හොඳටම අවස්ථාව තියෙනවා. පුළුවන් තරම් කතා කරන්න මහන්සි ගන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මය. අනිත් අයත් එක්ක නිකම් පොඩ්ඩක් කතා කළා බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන කතා කරන්න. මේ බණ කියන විදිහට නෙවෙයි. ඔබට පුළුවන් භාග්‍යතුන් වහන්සේ මෙහිම වදාළනේ. බුද්ධ දේශනාවේ මෙහිම තියෙනවනේ. එහෙම කතා කරන්න හුරු වෙන්න. තමන්ගේ හිත තමන්ට ප්‍රශංසා කරයි. ඊළඟට තමන්ගේ හිතත් හසුරුව ගන්න. තමන්ට චෝදනා නොකරන විදිහට. අනිත් අයගේ වලට ලෝභ කරන්න එපා. අනිත් අයගේ දේවල් වලට ඕනුවට වඩා කිපෙන්න යන්න එපා. මෛත්‍රිය, කරුණාව ආදී, මුදිතාව ආදී ලස්සන ගුණ වලින් තමන්ගේ හිත පෝෂණය කරගන්න. එහෙම හිතක් අපි හදාගත්තොත් මේ මරණයටපත් වෙන්න පෙර මේ ජීවිතේ අපේ ජීවිතේ අපිටම ප්‍රශංසා කරයි. ඊළඟට හොඳට අවස්ථාව තියෙනවා පින්වතුනි පින් කරගන්න, කුසල් කරගන්න. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන පින් කුසල් රැස් කරගන්න. ඒ කෙනාට මේ ජීවිතේදීම නුවණැත්තන්ගේ ප්‍රශංසා ලැබෙනවා. පරලෝ ජීවිතේ සුගතියක උපදින විදිහට ජීවිතේ හැඩ ගැහෙනවා. එයා තවත් දක්ෂයෙක් නම්, එයා තවත් පින්වන්තයෙක් නම් එයාට මේ ජීවිතේම මාර්ගඵල ලබන්නත් පුළුවන්. ඒ බව හොඳට තේරෙනවා මේ අද අපි ඉගෙන ගන්න උත්තරා තෙරණියගේ චරිත කතාවෙන්. මොකද උත්තරා තෙරණියට ලැබිච්ච අනුශාසනාව ඕකනේ. ඒ අනුශාසනාවට අනුව ඒ උත්තමාවි කටයුතු කළා. කටයුතු කරද්දී චිත්තං උපට්ඨපෙත්වාන ඒකග්ගං සුසමාහිතං. හිත හොඳින් එකඟ කරගෙන හිත පිහිටුවාගෙන මේ සංස්කාරයන් අනාත්ම වශයෙන් නුවණින් දකින්ට ආත්ම වශයෙන් නොවේ. ඉතින් එහෙම අනුශාසනාවක කළා අපේ පටාචාරා රහත් තෙරණින් වහන්සේ. මේ සංස්කාර හැම එකක්ම අනාත්ම වශයෙන්, අනාත්ම කියලා කිව්වේ තමුන්ගේ වසඟේ පවත්තන්ට බැරි දේවල් වශයෙන් දකින්ට. මේ ලෝකේ හටගත්ත හැම දෙයක්ම අනාත්මයි. අපිට ඕන විදිහට කිසිවක් පවත්වන්න බෑ. අපේ වසඟයට ගන්න බෑ. ඒ අනාත්ම ස්වභාවය හොඳට දකින්න. එතුමියගේ වචනය මං හිතට ගත්තා. ඒ පටාචාරාවගේ අනුශාසනාවේ පිහිටියා. පාසෝද ගත්තා. මං හුදකලා තැනක වාඩි වුණා. ඒක බොහොම වටින එකක්. නුවණැති සත්පුරුෂයෙක්ගේ, සත්පුරුෂ උත්තමයෙක්ගේ වචනේ පිළිගැනීම, හිතට ගැනීම. බලන්න සැපයට පත්වෙච්ච කෙනාට එහෙම වචනයක් කිව්වේ. ඇතැම් වූ නිරේ වගේ දුක්ඛිත උපත්වල ඉපදිලා ඒ අය කියනවා අනේ මට සත්පුරුෂයෝ මුණ ගැහුණා. මට කල්යාණ මිත්‍රයෝ මුණ ගැහුණා. මට යහපත පෙන්වන අය මුණ ගැහුණා. මං ඒ අයගේ වචන ගණන් ගත්තේ නෑ. මං ඒ වචන නොසලකා හැරියා. ඒ වචන නොසලකා හැරපු කෙනා විඳවනවා. ඒ වචනේ හිතට ගත්ත කෙනා සැපයටපත් වෙනවා. රෑ පළමු යාමේ පුබ්බේ නිවාස ඥානය මං ලබා ගත්තා. රෑ මධ්‍යම යාමේ දිවස් නුවණ පිරිසුදු කරගත්තා. රෑ 5 වෙනකොට අවිද්‍යාව නම් වූ අන්ධකාර කෙලෙස් කඳ සම්පූර්ණයෙන්ම බිඳලා දැම්මා.
මං එදා උදේ නැගිට්ටේ ත්‍රිවිද්‍යාව ලබාගෙන. ඔබතුමියගේ අනුශාසනාව මං කළා. සුරාසුර යුද්ධේ ජයගත්තට පස්සේ තව්තිසා දෙවියෝ සක්‍ර දෙවියන්ට නමස්කාර කරනවා වගේ. මාත් ඉන්නේ ඔබතුමිය පෙරටු කරගෙන. මන් දැන් ත්‍රිවිද්‍යාලාභී නිකෙලෙස් කෙනෙක්. ඕන්න ඔය විදිහටයි උත්තරා තෙරණිය තමන් වහන්සේගේ උත්තරා රහත් තෙරණිය තමන් වහන්සේගේ තේරී ගාථා වදාළේ. එනිසා පින්වතුනි ඒ තේරී ගාථා වැසුරු කරගෙන අද ශ්‍රවණය කරපු උතුම් බණ පදෙන් ඔබ විශේෂ අවවාදයක් ලැබුවා. ඒ තමයි මේ මරණයට පත්වෙන ජීවිතේ අපි කොහොමද හදාගත යුත්තේ මැරෙන්ට පෙර කියන එක. මැරෙන්ට පෙර හොඳට සරණේ පිහිටලා පින් කරන්ට කුසල් කරන්ට ධර්මයේ හැසිරෙන්ට යහපතේ හැසිරෙන්න මහන්සි ගන්න. ඒක තමයි අපි කරගත යුතු දේ. ඒ දේ කරගත්තොත් පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කළ එක අවස්ථාවක මෙහෙම. චිරප්ප වාසින් පුරිසං දූරතෝ සොත්ති මාගතං. දුරරටක සේවා කටයුතු කරන ලද පුරුෂයෙක් ඒ සේවා කටයුතු නිමකොට යළි මව් රටට එන්නේය. එසේ පැමිණෙනා විට ඥාති මිත්තා සුහජ්ජාච. ඥාතීනුත් හිතමිත්‍රයෝත් සුහර්දයෝත් ඔහු පැමිණෙන්නේය කියන කරුණ දැනගෙන අභිනන්දන්ති ආගතන් ඔහුගේ පැමිණීම ගැන බොහෝසේ සතුටු වන්නේය. ඔහුව පිළිගැනීමට පෙරට යන්නේය. ඔහු උදෙසා ප්‍රනීත භෝජන සකසන්නේය. ඔහු උදෙසා සියලු සත්කාරයෝ සකස් කරන්නේය. ඔහුට සුවය සදන්නේය. ඔහු තනි නොකරන්නේය. තතේව කත පුඤ්ඤම්පි අස්මාලෝකා පරංගතං. ඕන් ඔය විදිහමයි. ඕන් ඔය විදිහමයි. යම්කිසි ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ මේ ජීවිතේ පින් කරපු කෙනෙක් විදිහට මෙලොවින් පරලොවට ගියොත්, කළ පින් ඇති කෙනෙක් විදිහට මෙලොවින් පරලොවට ගියොත්, දානෙ දීලා පින් කරගෙන තිබුණොත්, සිල් රැකලා පින් කරගෙන තිබුණොත්, භාවනා කරලා පින් කරගෙන තිබුණොත්, තෙරුවන් සරණේ පිහිටා පින් කරගෙන තිබුණොත්, සෑය වැඳලා පින් කරගෙන තිබුණොත්, බෝරජුන් පුදලා පින් කරගෙන තිබුණොත්, මහා සඟරුවන පුදලා පින් කරගෙන තිබුණොත්, නොයෙක් ආකාරයෙන් තමන්ගේ ජීවිතයට පින් කරගෙන තිබුණොත්, වැඩිහිටියන්ට සත්කාර කරලා තිබුණොත්, පිදිය යුතු උතුමන් පුදලා තිබුණොත්, තමන්ගේ ජීවිතයට පින් කරගත්ත ස්ත්‍රිය හෝ පුරුෂයා මෙලොව අත්හැර පරලොවට යන කල්හි පුඤ්ඤානි පතිගන්හන්තු පියං ඥාතීව ආගතං. ප්‍රියමනාප ඥාතියාසෙහි තමාව තනි නොකර පිළිගන්ට පෙරට එන්නේ පිනයි. මෙලොව අත්හැර පරලොවට යන කල්හි ප්‍රිය ඥාතියෙකුසේ තමාව අත් නොහැර තමා පිළිගැනීමට පෙරට එන්නේ පිනයි. ඒ නිසා රැස් කළ ගත යුත්තේ පිනයි. හොඳට පින් රැස් කරන්න. මේ ලැබිච්ච අවස්ථාව අත්හැර ගන්න එපා. තමුන්ගේ ජීවිතේට හොඳට පින් කරගෙන මරණ ඉදිරියේ අසරණ නොවන ජීවිතයක් හදාගන්න හැමදෙනාම උත්සාහවත් වෙන්න. ඉතින් අද උත්තරා තෙරණියගේ චරිතාපදානය ශ්‍රවණය කළා. උත්තරා තෙරණියට নমස්කාර කරමින් අපි අදිෂ්ඨාන කරගනිමු අපටත් මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවේ හිත පිහිටුවාගෙන හොඳට දහමේ හැසිරෙන්න, හොඳට කුසලයේ හැසිරෙන්න, යහපතේ හැසිරෙන්න පින් කරගන්න අවකාශ ලැබෙත්වා. ඒ රහතන් වහන්සේලා සැනසුණු රහත් තෙරණීවරු සැනසුණු නිවනේ අපටත් සැනසෙන්න ලැබේවා. සාදු සාදු සාදු. රැස් කළ වූ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු අපි පළමු කොට සියලු දෙවිවරුන්ට. සග්දිවිඳුන් සතරවරන් දෙවිවරු ප්‍රධාන සියලු දෙවිවරු සතුටු සිත් ඇතිව මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය ලෝකපාලක සියලු දෙවිවරු පින් අනුමෝදන් වෙත්වා. ඔබ අප හැම දෙනාගේ ඉෂ්ඨකාමී දෙවිවරුත් පින් අනුමෝදන් වෙත්වා.
ලංකා භූමිය සුරකින සියලු දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන්ව දෙවියෝ දිව්‍ය සැපයෙන් දිව්‍ය ආශ්චර්යෙන් දිව්‍ය අසීසුරින් වැඩෙත්වා. ඒ සියලු දෙවියන්ගේ රැකවරණේ ආශිර්වාදය නිරන්තරයෙන් අප හැම දෙනාහට දෙවියෝ සලසත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදේවා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා ගෞතම සාසනය තුලම චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අද දවසේ ධර්ම දානය සිදු කරන ඒ සුපින්වතුල්ලා මේ ධර්ම දානය සිද්ධ කරන්නේ ප්‍රධාන අරමුණක් මුල් කරගෙනයි. 2020 ජූනි මාසේ 26 වන දින එනම් මීට වර්ෂයකට පෙර මිය පරලෝ යන්ට යෙදුනා වූ පින්වත් ඒ.ජී. සමරකෝන් පියාණන්ට මේ සියලුම පුණ්‍ය ධර්මය වූ අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. මිය පරලෝ යන්ට යෙදුණු පින්වත් ඒ.ජී. සයිමන්, ඒ.ජී. සුමනාවති ආච්චි, ආර්.ඩී. සමන්දරා සීයා, කේ.ජී. දිනවති ආච්චි, අනුලාවති ලොකු අම්මා සහ ඩී.ජී. විජේසිංහ ලොකු තාත්තා යන ඒ නමින් මිය ගියා වූ සියලු ඥාතීන්ට හිතමිත්‍රාදීන්ට මේ සියලු පින්පෙත් අනුමෝදන් වෙත්වා. අනන්ත සසර පුරාවට මිය පරලෝ යන්ට යෙදුනා වූ සියලු ඥාතීන්ට හිතමිත්‍රාදීන්ට පින් අනුමෝදන් වෙලා ඒ ඥාතීන්ගේ පරලෝ ජීවිත සැපයෙන් සැපයටම පත්වෙත්වා. අපගේ ඥාතීන් මේ දුක් සහිත සංසාර ගමනින් ඉතා ඉක්මනින්ම නිදහස් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් යුතුව පුණ්‍යානුමෝදනා සිදු කරන්න. කොරෝනා වෛරසය හේතුවෙන් රෝගාතුර වී සිටින ලංකාවාසී ලෝකවාසී හැම දෙනාහට ඉතා ඉක්මනින්ම නිදුක් නිරෝග සුව ශාන්තිය ලැබෙත්වා කියලා අපි සෙත් පතමු. සමරකෝන් පවුලේ දූදරු පිරිස සහ මෑණියන් ඇතුළු ඒ සුජීවත්ව සිටින සියලු දෙනා විසිනුයි අද ධර්ම දානය සිදු කරනු ලැබුවේ. ඒ සුපින්වත් හැම දෙනාට මේ සියලු පින්පෙත් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. ධර්ම දානය සිදු කරන පින්වතුන්ලාට තමන්ගේ ජීවිතවලට සියලු යහපත අභිවෘද්ධියම සැලසෙත්වා. රැකී රක්ෂා ආදී කටයුතුත් දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී සියල්ලත් ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා දියුණුවට පත්වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජික පින්වතුන්ලාට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ හැම දෙනාට සුපින්වත් ඔබ සෑම සියලු දෙනාට තෙරුවන් සරණින් සියලු දෙවියන්ගේ රැකවරණින් සියලු යහපත සියලු අභිවෘද්ධිය උදා වේවා. සුවසේ පින් කරගෙන සුවසේ ගුණ දහම් දියුණු කරගන්නට මේ තෙරුවන් සරණ මුණ ගැහිච්ච ජීවිතේ හොඳට තෙරුවන් සරණ තුල පිහිටන්න, ධර්මයේ හැසිරෙන්න, කුසලයේ හැසිරෙන්න, යහපතේ හැසිරෙන්න, පින් රැස් කරගන්න හැම දිනාට අවකාශ ලැබෙත්වා. ගෞතම සාසනය තුල චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න හැම දිනාට වාසනාව ලැබේවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.